හොඳට ඇහෙනවද? සුබ දවසක් පැටියෝ. සුබ දවසක් මගේ පුතේ. අද හරි ලස්සන දවසක්. පුතාලගේ ආසම විෂය ගණිතය. පුතාලගේ ආසම විෂය ගණිතය. ඔව්නේ? ඔව්. ඉතින් පුතේ කියන්න අමුතු දෙයක් නෑ. හැමදාමත් එකම ටික තමයි කියන්නේ. මගේ මේ කටහඬ ඇහෙන තෙක් මානෙක මගේ ආදරණීය දෙමව්පියෝ ඉන්නවනම් අම්මේ තාත්තේ ඇවිල්ලා වාඩි වෙන්න දරුවා ගාවේ. මොකද කවුරු හරි දෙමාපියෙක් මගෙන් ඇහුවත් අහනවා සර් මගේ දරුවා කොහොමද? මගෙන් අහන්න එපා. කිව්වොත් කියන්න වෙන්නේ පාට්ටපල් බොරු. මොකද දරුවා ඉන්නේ ඔබ ළඟ. මා ළඟ නෙවෙයි. ඒ නිසා දරුවා ගොඩ ගන්න නම් මේ දවස්වල මේ ඔන්ලයින් කලාවේ වැඩිහිටියෙක් ළඟ සිටිය යුතුමයි. විශේෂයෙන් පේපර් ක්ලාස් එකේදී. ඒ නිසා තමයි උදයන්ග සර් කල්පනා කළ මේක රැට දැම්මේ. මොකද දෙමාපියෝ ගෙදර ඉන්න නිසා. ආදරණීය අම්මේ තාත්තේ කිසිම ලෙසකින්වත් මම දන්නෝ සමහරක් වෙලාවට ඔබට මේක කරදරයක් වෙන්න පුළුවන්. මහා කරදරයක් වෙන්න පුළුවන්. දරුවා කෑ ගහනව වෙන්න පුළුවන් ළඟට එන්න කියලා. සමහරක් වෙලාවට ඔබට වැඩ ඇති. ඒ නිසා කරදරයක් ඇති. හැබැයි මතක තියාගන්න. ඔයිට වැඩිය කරදරයක් තව අවුරුදු 2කින් ඔබේ දරුවට උදා වෙනවා. සාමාන්‍ය පෙළ විභාගේ. ඔයිට වැඩිය ලැජ්ජාවකට ඔබපත් වෙනවා. ඒ නිසා දැම්ම ඉඳලා දරුවා ට්‍රැක් එකට දාගන්න නම් ඔබ අනිවාර්යෙන් ළඟ සිටිය යුතුයි. මගේ පැටව පේපරේ ලියපු කාණ්ඩේ යස් කියලා දාන්න බලන්න. පේපරේ ලියපු කාණ්ඩේ සුපිරි. ඒ කට්ටියන්ට මාර විදියට හරියනවා පුතේ. ආයෙක නවත්තන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් ඒ කට්ටියට හරියනවා. මොකද පේපරේ කරපු කාණ්ඩෙට ප්‍රතිඵල 100%යි. හැබැයි පේපරේ නොකර කියලා අයින් වෙන්න ලෑස්ති වෙන්න එපා. මේ විවරණය හොඳට අහගෙන ඉන්න. මේ පුතේ මේ පේපර් ක්ලාස් එකේ විශේෂත්වය තමයි ප්‍රශ්නෙට උත්තරي විතරක් නෙවෙයි. ඊට එහා වටපිටාවේ විවරණයක් දෙනවා. වටපිටාවේ සිලබස් එක ගැන හොඳ අවබෝධයක් දෙනවා. ඒ නිසා තමයි උදයන්ග සර් පේපරේ දෙකකට කඩලා කෙටි ප්‍රශ්න 20 වෙනමත් රචනා ප්‍රශ්න ටික වෙනමත් උදයන්ග සර් සාකච්ඡා කරන්න තීරණය කරේ. හරි. අද අපි සාකච්ඡා කරන්නේ ලස්සන පේපරයක්. කෑගල්ල අධ්‍යාපන කලාපේ දෙවන වාර පරීක්ෂණය. මේ වෙනකොට පුතාලා ගාව තියෙන සියලුම පේපර්ස් මට එව්ව කියලා මං හිතනවා. හැබැයි පුතේ අර මේ ළඟදී WhatsApp වල සිදුවෙච්ච වෙනස නිසා මැසේජස් 5000ක් 12000ක් අතර ප්‍රමාණයක් මගෙන් ඩිලීට් වෙලා තියෙනවා. ඒ නිසා ඉල්ලීමක් කරනවා. ඔබගේ ගාව තියෙනවා නම් මේ විදිහේ පේපර්ස් සියල්ල මට යොමු කරන්න. මොකද මම වෙනම එකතුවක් මේ වෙනකොට නිර්මාණය කරමින් ඉන්නවා. ඒ නිර්මාණය එකතු කරන්නේ මට නෙවෙයි ඔබට. දවසකදී මුළු ලංකාවෙම පේපර්ස් ටික PDF එකක් හදලා ඔබට දෙන්න ආසයි. 9 වසර 10 වසරේ PDF ටික වෙනම දෙන්න ආසයි. ඒ මගේ හීනයක්. හරි. කෑගල්ල, බත්තර මුල්ල, කොළඹ ඕනම ලංකාවේ තියෙන ඕනම පේපරයක් මට එවන්න. හරිනේ? හරි. සර් 10 වසර පටන් ගන්න කවද? ළඟදීම පටන් ගන්නවා. මේ මාසෙ නෙවෙයි ළඟ මාසෙ පටන් ගන්නවා. 10 වසර මුලින්ම පටන් ගන්නවා සුපිරියට පළවෙනි පාඩම ඉඳලා කරගෙන යනවා. හරි. ලෑස්ති වෙන්න. ඒ වගේම තව එක දෙයක් කියන්න තියෙනවා. මාව විශ්වාස කළා ඉරිදා තියෙන මගේ සිද්ධාන්ත පන්තියට උදේ 8ට සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි. ඒක තමයි මට තියෙන එකම සතුට. මාව විශ්වාස කළ මගේ ළඟට යොපු එක මාර සතුටක්. ඒ දෙමාපියන්ට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. හරි. පළවෙනි ප්‍රශ්නේ. අද පුතේ ටාගට් එක කෙටි ප්‍රශ්න 20 සුපිරියටම කියලා දෙනවා. ආයේ වෙන කෙනෙක්ට මේකේ අඩුපාඩුවක් හොයන්න බැරි මට්ටමට සුපිරියටම කියලා දෙනවා. පෑන පැත්තකින් තියන්න. පොදු පදය 3n ඍණ 1 සංඛ්‍යා රටාවේ මුල් පදය සහ දෙවනි පදය. පුතේ අම්මේ තාත්තේ ඔබේ දරුවගෙන් අහලා බලන්න පොදු පදය කියන්නේ මොකක්ද? නිකමට අහලා බලන්න. පොදු පදය කියන්නේ කොහොමද? පොදු පදය කියන්නේ කොහොමද? මොකක්ද පොදු පදය කියන්නේ?
දන්නේ නැහනේ. දන්නේ නැහනේ. ලියා ගන්න. පොදු පදය දන්නේ නැත්තම් ලියා ගන්න. අන්න මං කිව්වනේ. ප්‍රශ්නෙට අමතරව සර් විවරණයක් දෙනවා. අන්න ඒක ලියා ගන්න. ලියා ගන්න. ලියා ගන්න පුතේ. පොදු පදය කියන්නේ කිසියම් සංඛ්‍යා රටාවක ලියා ගන්න අම්මා. පොදු පදය කියන්නේ කිසියම් සංඛ්‍යා රටාවක කිසියම් සංඛ්‍යා රටාවක කිසියම් සංඛ්‍යා රටාවක සියලුම පද නියෝජනය කරන තනි පදය සාධාරණ පදය කිසියම් සංඛ්‍යා රටාවක සියලුම පද නියෝජනය කරන තනි පදය පොදු පදය ලෙස හැඳින්වේ. පොදු පදය ලෙස හැඳින්වේ. පොදු පදය ලෙස හැඳින්වේ. එහෙනම් පුතේ මේ සංඛ්‍යා රටාවේ සියලුම පද නියෝජනය කරන තනි පදය තමයි ඔය. අපිට කියනවා මුල් පදය සහ දෙවනි පදය. එහෙනම් සතරනේ මුල් පදය හොයන්න පුළුවන් n වෙනුවට එක දාලා n වෙනුවට එක දැම්මොත් පළවෙනි පදේ n වෙනුවට දෙක දැම්මොත් දෙවෙනි පදේ n වෙනුවට තුන දැම්මොත් තුන්වෙනි පදේ එහෙනම් තුන් වරක් එක තුනයි තුනෙන් එකක් ගියාම දෙකයි ආදරණීය අම්මේ තාත්තේ පළවෙනි පදය දෙක ලියලා නම් මුල් පදය දෙක ලියලා නම් ඔබේ දරුවා දක්ෂයෙක් මුල් පදය දෙක ඊළඟට දෙවෙනි පදය n වෙනුවට දෙක දානවා තුන් වරක් දෙක 6යි 6න් එකක් ගියාම 5යි අන්න බලන්න ඔය දෙවෙනි පදය බලන්න කොච්චර වටිනවද කියලා මොකද්ද බුද්ධේ පොදු පදය කියන්නේ මොකද්ද කියන්නකෝ කිසියම් සංඛ්‍යා රටාවක සියලුම පද නියෝජනය කරන තනි පදය සියලුම පද නියෝජනය කරන තනි පදය එතෙන්ට ලකුණු දෙකක් දෙන්න දෙකට දෙකයි හැම ප්‍රශ්නයකටම ලකුණු දෙකයි ලකුණු 40න් කීයද බලමු අම්මේ තාත්තේ මේ පේපරේට ලකුණු 40න් 30ට වඩා පැන්නුවොත් ඔබේ දරුවා අනිවාර්යයෙන්ම උසස් පෙළ මැක්ස් කරන්න ඕන ඒ වගේම ගණිතයට මම කිව්ව කියලා ලියලා තියාගන්න. දරුවෙක් දාලා තියෙනවා සර් ඉරිදට දහම් පාසල්. ඒක පුතා මම try එකක් දෙන්නම් වෙනස් කරන්න. බලමු. හරි. දෙවෙනි ප්‍රශ්නේ. 4.5 ගුණ කිරීම 10 ඍණ 2. මගේ මැනික මට කියන්න මේ මොන ආකාරයේද මේකට අංකණයක් මේ අංකණයට නමක් කියනවා පේපර් එක ලැබුණ නැත්නම් බය වෙන්න එපා ඉස්සෙල්ල මේ ටික අහගෙන ඉන්නකෝ ලියා ගන්න මැනික මාත් එක්ක කතා කරන්න මේ මොකද්ද ඔව් විද්‍යාත්මක අංකණය ඔව් විද්‍යාත්මක අංකණය අම්මේ තාත්තේ ඔබේ දරුවට තට්ටු කරලා අහන්න මොකද්ද පැටියෝ විද්‍යාත්මක අංකණය කියන්නේ බලමු හරියට සිද්ධාන්ත ඔළුවේ තියෙනවද කියලා විද්‍යාත්මක අංකණය කියන්නේ මොකද්ද සර් ඔය වැඩේ කරන්න එපා සර් මෙන්න ටොකුව අනිනෝලු නෑ දෙමව්පියෝ එච්චර නුගත් නෑ ටොකුව අනින්නේ මොකටේ ඔව් දන්නේ නැති කට්ටිය ලියා ගන්න ආන්න බලන්න විවරණයක් කියන්නේ ඕක විද්‍යාත්මක අංකණය කියන්නේ ලියන්න ලෝකයේ ඇති වේගෙන් ලියන්න පුතාලා අම්මලට පේපරේ බලන්න දීලා වෙනම පොතක් තියාගෙන ওই ටික ලියා ගන්න විද්‍යාත්මක අංකණය කියන්නේ ලෝකයේ ඇති දරුවෙක් අහලා තියෙනවා කොමර්ස් කරාට කමක් නැද්ද කොමර්ස් කරනවා නම් මගේ ක්ලාස් එන්න එපා ඒ කියන්නේ කොමර්ස් කරනවා නම් ලංකාවේ සාමාන්‍ය ගණිත ගුරුවරයෙක්ගේ පන්තියට ගියාම ඇති කොමර්ස් කරනවා නම් මගේ ළඟට එන්න වැඩක් නැහැ ඇවිල්ලා වැඩක් නැහැ පුතා මැක්ස් කරනවා නම් විතරක් මගේ ගාවට එන්න හරි ලියන්න
හරි ලියන්න. ලෝකයේ ඇති ඕනෑම සංඛ්‍යාවක් එක හෝ එකක් 10ත් අතර සංඛ්‍යාවක ලෝකයේ ඇති ඕනෑම සංඛ්‍යාවක් එක හෝ එකක් 10ත් අතර සංඛ්‍යාවක එක හෝ එකක් 10ත් අතර සංඛ්‍යාවක එක හෝ එකක් 10ත් අතර සංඛ්‍යාවක 10 බලයක් ලෙස ප්‍රකාශ කිරීම 10 බලයක් ලෙස ප්‍රකාශ කිරීම විද්‍යාත්මක අංකණය ලෙස හැඳින්වේ. 10 බලයක් ලෙස ප්‍රකාශ කිරීම විද්‍යාත්මක අංකණය ලෙස හැඳින්වේ. විද්‍යාත්මක අංකණය ලෙස හැඳින්වේ. විද්‍යාත්මක අංකණය ලෙස හැඳින්වේ. හරි. දැන් බලාගෙන ඉන්න. ආයි කියන්නද? ලෝකයේ තියෙන ඕනම සංඛ්‍යාවක් එක හෝ එකක් 10ත් අතර සංඛ්‍යාවක 10 බලයක් ලෙස ප්‍රකාශ කිරීම. හරි. බලාගෙන ඉන්න. දැන් පුතේ බලාගෙන ඉන්න. ඍණ දෙක නිව. ඍණ නම් වමට තමයි පනින්නේ. මෙතන දර්ශකයේ ධන නම් දකුණට පනිනවා. ඍණ නිසා වමට පනිනවා. එතකොට වමට දෙකක් පනිනවා. එතකොට මෙතන බිඳුවයි. එහෙනම් උත්තරේ 0.04.5. ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දරුවට මෙන්න මේ උත්තරේ ඇවිල්ලා නම් ඔබේ දරුවා සැබෑ දක්ෂයෙක්. ඔබේ දරුවා සැබෑ දක්ෂයෙක්. ඔබේ දරුවා සැබෑ දක්ෂයෙක්. 0.04.5. right. ඊළඟට තුන්වෙනි ගාන. හරි ප්‍රසිද්ධ ගානක්. මේක ප්‍රසිද්ධ ගානක්. ඇයි පුතේ මේකට ප්‍රසිද්ධ ගානක් කියන්නේ? හැමදාම විභාගයට අහනවා. x මෙතන 130යි. අපිට කියනවා AB හා CD හා CF රේඛා සරල රේඛාවේ දක්වා ඇති තොරතුරු අනුව x යගේ සයන් විල්ලැජ්ජය පුතේ. මොලේ තියෙන ළමයේ දන්නවා මේ වනම්මනම් පාට ඕනේ. මොලේ තියෙන ළමයේ දන්නෝ සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන මේ කෝණේ මිත්‍ර කෝණ. එහෙනම් මේ කෝණේ එකතුව අංශක 180යි. මිත්‍ර කෝණවල එකතුව අංශක 180යි. එහෙනම් මට ලියන්න පුළුවන් 2x ධන 130 සමානයි 180යි. 180යි. දැන් සතරනේ 130 එහා පැත්තට ගියාම ඍණ 130යි නේව. බලන්න කොච්චර ලේසිද කියලා. එතකොට 2x සමානයි. 2x සමානයි. 180න් 130ක් ගියාම 50යි නේව. 50යි. එතකොට චූටි මැණික ಗುಣ කිරීම දෙක එහා පැත්තට ගියාම බෙදීම වෙනව නේව. බෙදීම දෙකයි. 52ට බෙදුවම උත්තරේ 25යි. අංශක 25 ඇවිල්ලා නම් ඔබ සැබෑ දක්ෂයෙක්. අංශක 25 ඇවිල්ලා නම් ඔබ සැබෑ දක්ෂයෙක්. ඔබ සැබෑ දක්ෂයෙක්. ඔබ සැබෑ දක්ෂයෙක්. කරපු නැති කාණ්ඩේ ලියා ගන්න. දරුවෙක් අහලා තියෙනවා දෙවෙනි ගානට 45 වැරදිද? පට්ට වැරදි. සම්පූර්ණයෙන්ම වැරදි. ඒ කියන්නේ ඔයාට සිද්ධාන්ත අමාරුයි. ඒක වැරදි.
අඩුපාඩු හදාගම් පුතේ. පේපර් ක්ලාස් එකක තියෙන වටිනම දේ තමයි බැරි දේවල් අඳුර ගන්න එක. අපිට පුළුවන් මේකෙන් අපිට බැරි දේවල් අඳුර ගන්න පුළුවන්. සර් ලියනවත් එක්කම ලියා ගන්න. මේක පේපර් ක්ලාස් එකක්. ඊළඟට මූල 25 යගේ ලබා ගැනීමට ගණකයේ අතුර ක්‍රියාත්මක කළ යුතු ආකාරය පහත තියෙනවා. එනම් පුතේ මූල 25 ගන්න නම් ඉස්සෙල්ලා ඔන්න ඔබන්න ඕන. ඊළඟට වර්ගමූල ලකුණ ඔබන්න ඕන. ඊළඟට දෙක ඔබන්න ඕන. ඊළඟට පහ ඔබන්න ඕන. ඊළඟට තමයි සමාන ලකුණ. අන්න පුතේ. ඔන්න ඔය විදියට හිස්තැන් පුරවල නම් ඔබේ දරුවා සැබෑ දක්ෂයෙක්. ගණකය කියලා පාඩමක් තියෙනවා. සුපිරියටම. අපි ඕව පොල තියෙන්නේ. අපේ සිද්ධාන්ත පන්තියේදී අපි ඕව පොල තියෙන්නේ. හරි. ඊළඟ ගාන. x ධන 3 අන්න චූටි. පස්වෙනි ගාන චුට්ටක් බලා ගන්න මැනික. x ධන 3 x ඍණ 2 සුළු කරන්නලු. පැටියෝ මේවට කියන්නේ අම්මේ තාත්තේ අහන්නකෝ. අහන්නකෝ මේවට කියන්නේ මොනවාද? මේවට කියන්නේ කියන්න බලන්න. චන්ඩියෝ දෙපද ප්‍රකාශන දෙකක ගුණිතයක් ලියලා තියාගන්න. මේවා දෙපද ප්‍රකාශන. මේකත් දෙපද ප්‍රකාශන. දෙපද ප්‍රකාශන දෙකක ගුණිතයක්. ගුණිතයක්. මේකට හොඳම ක්‍රමය තමයි කුට්ටි ක්‍රමය. බලාගෙන ඉන්න. පළවෙනි පදේ ලිව්වා කුට්ටිය පිටින් දැම්මා. දෙවනි පදේ ලිව්වා කුට්ටිය පිටින් දැම්මා. අන්න බලන්න. ලේසිනේ. ගෙදර ඉන්නකොට කීකින් පළවෙනි පදේ ලිව්වා කුට්ටිය පිටින් දැම්මා. දෙවනි පදේ ලිව්වා කුට්ටිය පිටින් දැම්මා. දැන් පුතේ x ගෙන් ගුණ කරාම x වර්ග x ඍණ 2න් ඍණ 2ix ධන 3x ගෙන් ධන 3ix ධන 3 ඍණ 2න් ඍණ 6යි. ආන්ට බලන්න. x වර්ග ඍණ 2යි ධන 3යි සුළු වුණාම ධන 1ix ඍණ 6. ඇයි පුතේ? ලකුණු දෙක වෙනස් නිසා අඩු වෙනවා. අඩු වෙලා ලොකු එක්කෙනාගේ ලකුණ ඉතුරු වෙනවා. ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දරුවට මෙන්න මේ උත්තරය ඇවිල්ලා නම් දරුවා සැබෑ දක්ෂයෙක්. දරුවා සැබෑ දක්ෂයෙක්. හරි. ලියා ගන්න මම අම්මා. අඩුපාඩුවක් තියෙන. සර් එක දැම්මේ නැහැලු. මිනියෝ එකට තියෙන විශේෂ හැකියාවක් නොපෙනී ඉන්න පුළුවන්. එක දැම්මත් එකයි. නොදැම්මත් එකයි. එකමත් එකයි. නොදැම්මත් එකයි. ලකුණු දෙන්න එකට. ලකුණු දෙකයි. ඊළඟ එක. නිවසක ඇති ඝනකාභ හැඩති ජල ටැංකියක ඇතුළත පතුලේ දිග පළල පිළිවෙලින් 2.1.5 වේ. එය තුල ඇති ජල පරිමාව ඝන මීටර් 4.5ක් න ජල මට්ටමේ උස විලිලැජ්ජයි පුතේ. බලාගෙන ඉන්න. ඝනකාභයක පරිමාව සමානයි දිග ගුණ කිරීම පල්ල ගුණ කිරීම උස. ඔය සූත්‍රයෙන් තමයි ඔක විසඳන්නේ. ඝනකාභයක පරිමාව සමානයි දිග ගුණ කිරීම පල්ල ගුණ කිරීම උස. පරිමාව දීලා 4.5යි දිග
2යි. පළල 1.5යි. උස දන්නේ නැහැ නේව. එහෙනම් x දාන්න. නැත්තම් උස කියලා දැම්මත් කමක් නැහැ. x නැතුව ජල කඳේ උස කියලා දැම්මත් කමක් නැහැ. දැන් 7 4.5 සමානයි. 2 1.5න් වැඩි කරාම 3යි. උස. දැන් උස ගන්න පුළුවන්. මේක 3න් බෙදුවා නම් 4.5 3න් බෙදන්න. එතකොට උස එනවා. 1යි 5යි. මීටර් 1.5යි. ආදරණීය අම්මේ තාත්තේ මීටර් 1.5 ඇවිල්ලා නම් ඔබේ දරුවා සැබෑ දක්ෂයෙක්. h දැම්මට කමක් නැහැ. height උස. ඕකේ. h දානවා උස දානවා ලයික්. එහෙම ප්‍රශ්නයක් නැහැ. සර් අද බලන්න එක කොටස විතරද? ඔව් පුතේ. අද එකේ පළවෙනි ප්‍රශ්න 20 විතරයි. හරි. ඊළඟට චූටි මැණික. හරි. 7 වෙනි ගාන. 7 වෙනි ගාන. x ඍණ 3 බෙදීම 5 සමාන 1. අම්මේ තාත්තේ ඔබේ දරුවගෙන් අහන්න මේ මොකද්ද කියලා. මේ මොකද්ද? මේක සරල සමීකරණයක්. සරල සමීකරණයක්. සරල සමීකරණයක්. පැහැදිලිද? එහෙනම් පුතේ පට්ට ලේසි. සමීකරණයක් විසඳනවා කියන්නේ මෙන්න මේ x අඥාත පදය එක පැත්තක තනි කරගන්න. මම දැන් කියනවා x ඔයා තනි වෙන්න. x බෑංගිරික ගහන්න. මං අහනවා ඇයි යන්නන්නේ කියලා. සර් මෙන්න මේ අඩු කිරීම 3යි බෙදීම 5යි මං හිර කරගෙන ඉන්නේ. නංගි බය නොවන්න. බැඳීම් කඩන හැටි මං පෙන්නන්න. බෙදීම 5 එහා පැත්තට යවනවා. බෙදීම 5 එහා පැත්තට ගියාම ಗುಣ කිරීම 5යි. ඊළඟට ඍණ 3ත් එහා පැත්තට දානවා. ඍණ 3 එහා පැත්තට දැම්මම ධන 3යි. උත්තරේ 8යි. උත්තරේ 8යි. සල්ලි මත කැරකෙවෙන මේ ලෝකේ නොමිලේ අපිට ඉගෙනුවාට සර්ට ගොඩක් පිං. thank you පුතේ. ඔයාලට නොමිලේ කියලා මං කවදාවත් මං වෙනසක් කළා නැහැ. උගුර රිදෙනවද? පුළුවන් තරම් කෑ ගහලා හරිද? සුපිරියට උගන්වනවා. ඒ මගේ හැටි. නොමිලේ කියලා මට දැනෙන්නේ නැහැ. එහෙම මං හිතන්නේත් නැහැ. මේක ප්‍රජා සත්කාරයක්. බලන්න සියල්ල මං කියලා දෙනවා. නියමටම කියලා දෙනවා. කිසි දෙයක් හංගගෙන නැහැ. ඇත්තටම හංගන්නේ නැහැ. ඕනම කෙනෙක්ට ගොඩ යන්න පුළුවන් පේපර් ක්ලාස් එකෙන් විතරක්. සිද්ධාන්ත පන්ති ආවත් නැත. හරි. ඊළඟට 8 වෙනි ගාන. සහල් කිලෝග්‍රෑම් 8ක මිල රුපියල් 680ක් නම් සහල් කිලෝග්‍රෑම් 3ක මිල පට්ට ලේසි හොනේ. බලාගෙන ඉන්න. මේක හදමු මොකෙන්ද හදන්නේ? ඒකීය ක්‍රමෙන් හදන්නත් පුළුවන්. අර්ථ දැක්වීමෙන් හදන්නත් පුළුවන්. ඔන්න බලන්න. කිලෝග්‍රෑම් 8ක මිල සහල් කිලෝග්‍රෑම් 8ක මිල 680යි. 3ක මිල දන්නේ නැති නිසා x කියලා දාගන්න. අර්ථ දැක්වීම. දැන් මගේ රත්තරන් පුතේ මෙයා මෙයාගෙන් බෙදන්න. මෙයා මෙයාගෙන් බෙදන්න. දෙකම සමාන වෙන්න ඕන. ඇයි අනුලෝම සමානුපාතනේ? එහෙනම් x බෙදනවා. x බෙදනවා 680. පට්ට ලේසි. තව ක්‍රම තියෙනවා. මේක පුරුදු වෙන්න. 3 බෙදනවා 8. දැන් 680 එහා පැත්තට යනවා. හරි. දැන් ඔබට එනවා මිල කීයද කියලා. බලන්න කීයද කියලා. පුතේ බලන්නකෝ කීයද කියලා.
WhatsApp නම්බරේ 255යි. උත්තරේ 255යි රුපියල්. රුපියල් 255යි. රුපියල් 255යි. දරුවෙක් අහලා තියෙනවා සර් දිගටම මේක කරනවද? ඔව් පුතේ. මම නොමැරී හිටියොත් හදිසියක් වෙලා මොකක් හරි වුණොත් වෙයිද දන්නේ නැහැ. ජීවතුන් අතර හිටියොත් කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් නම් මේක කරනවා. අනිවාර්යෙන් කරනවා. වෙන මොන විදියකට හැදුවත් කමක් නැහැ. මේව තමයි අර්ථ දැක්වීම භාවිතයි. තව තියෙනවා ඒකීය ක්‍රමය කියලා එකක්. මොකෙන් හරි කමන්නේ. 255 වණන් ඇති. අර ඔයාලට දැනෙන්න ඕන නිසා තමයි මම ඕක කරේ. ඕක දැනෙන්න ඕන. හරි. ඊළඟට 9 වෙනි ගාන. හරි ප්‍රසිද්ධ ගාන. බලාගෙන ඉන්නකෝ. A B C D E අපිට කියනවා ABD ABD සමානයි CBE අපිට කියනවා ABC සමානයි EBD මේක බව පෙන්නන්න. කෙලින්ම ඔබට දැනෙන්න ඕන මේක ප්‍රත්‍යක්ෂ. එහෙනම් පුතේ ඔබට පේනවද දෙන්නටම පොදු එක්කනේ. ආන්න. එහෙනම් දෙපැත්තෙම CBD අඩු කරා නම් උත්තරේ නෝ. අන්න බලන්න. ABD සමානයි ABD සමානයි CBE CBE දැන් පුතේ දෙපැත්තෙම අඩු කරන්න. ඔතන දෙපැත්තෙම අඩු කරන්න. මැද තියෙන CBD CBD එතකොට පුතේ ලොකු එක්කෙනාගෙන් මේක ගියාම ඉතුරු මේක මේ ලොකු එක්කෙනාගෙන් මේක ගියාම ඉතුරු මේක එහෙනම් ABC ABC සමානයි EBD EBD ඇත්තටම ඕක හරිනා සුපිරි හරි ඊළඟට 10 වෙනි ගාන ලියා ගන්න පුතේ පුතේ ඕන්නම් මෙතන ලියා ගන්න ප්‍රත්‍යක්ෂ කියලා වරහන් තුල ලියා ගන්න ප්‍රත්‍යක්ෂ හරි වැදගත් ප්‍රත්‍යක්ෂ පට ගාලා ලියා ගන්න හරි රූපේ දී ඇති තොරතුරු අනුව y සමානයි 3x ධනයක රේඛාවට සමාන්තර වූ PQ රේඛාවේ සමීකරණය. අන්න මට පුතාලට ලස්සන දෙයක් කියලා දෙන්න තියෙනවා. චුට්ටක් අහන් ඉන්නකෝ. අහන් ඉන්නකෝ. මෙතන සමාන්තර රේඛාවක්, මෙතනත් සමාන්තර රේඛාවක්. මෙතන ඍණ දෙකෙන් කැපිලා තියෙනවා. මේක y සමානයි 3x ධනයක. මේක මොකක්ද කියලා අපි දන්නේ නැහැ. හැබැයි මේක සමාන්තරයිලු. දන්නේ නැති කට්ටිය ලියා පුතේ මෙන්න රහස. සරල රේඛා දෙකක් සමාන්තර නම් අනිවාර්යෙන්ම අනුක්‍රමන සමාන විය යුතුයි. ලියා ගන්න. සරල රේඛා දෙකක් සමාන්තර වෙන්න නම් චණ්ඩලතා අනිවාර්යෙන්ම අනුක්‍රමන සමාන වෙන්න ඕන. එහෙනම් y සමානයි 3x මේක y සමානයි 3x නම් පැටියෝ මේකත් y සමානයි 3x වෙන්න ඕන. එමකෝ ඇයි සමාන්තර නිසා. ඒ වගේම මෙතන තියෙන්නේ අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය කියන්නේ පුතේ y අක්ෂයේ කැපෙන තැන. එහෙනම් මේ සරල රේඛාව කපාගෙන යන්නේ ඍණ දෙකෙන් නේව. එහෙනම් අන්තක්ඛණ්ඩය ඍණ දෙකයි. ආදරණීය දුවේ පුතේ එහෙනම් සමීකරණයේ උත්තරේ y සමානයි 3x ඍණ 2යි. මේක ආවනම්
ඔබ සැබෑ දක්ෂයෙක්. දරුවෙක් අහනවා සර් මම ඉංග්‍රීසි මීඩියම්ලු මේ පන්තියට සම්බන්ධ වුණාට කමක් නැද්ද? අනිවාර්යෙන් ඔබ සම්බන්ධ වෙන්න ඕන. ඇයි? ඔයා උසස් පෙළ කරන්නේ ඉංග්‍රීසි මීඩියම්ද? ඔයා උසස් පෙළ මැක්ස් කරන්නේ ඉංග්‍රීසි මීඩියම්ද? නෑනේ. මැක්ස් වචන දැනගෙන ඉන්න ඕන. ඔයාලා අනිවාර්යෙන් ඉංග්‍රීසි මීඩියම් කරන ළමයි අනිවාර්යෙන්ම සිංහල මීඩියම් පන්තියකට අනිවාර්යෙන් යන්න ඕන. ඇයි ඒ? ඇයි ඔතකොට උසස් පෙළ වචන දන්නේ නැහැ? සත්‍යාපනීය තෘප්තිමත් කිරීම සමාන්තර ඔළුවේ තියෙන්න ඕන. හරි? ඊළඟට 11 වෙනි ගාන. 11 වෙනි ගාන. හිස් තැන් පුරවන්න. x හිස් කොටුවක්. y ඍණ 3. y ගේ ධන 3. x a චූටි පුතේ මොලේ තියෙන ළමයෙක් දන්නවා ඍණ දර්ශකයක් උඩට යනකොට ධන වෙනව නේව. එතකොට චූටි මෙතන තියෙන්නේ ධන දෙක නේව. එහෙනම් මෙතන උඩට යනකොට ඍණ දෙක වෙන්නේ පෑය. එහෙනම් මෙතන x නම් මෙතන x වෙන්නේ පෑය. අන්න බලන්න පුෂ්පලතා. මෙතන වෙලා තියෙන්නේ මෙයා උඩට ගිහිල්ලා මෙයා යටට ඇවිල්ලා. එතකොට දර්ශක ධන වෙනව නේව. පරස්පරය ගන්නකොට දර්ශක ධන වෙනවා. උඩ එක්කෙනා යටට එනකොට ධන වෙනවා. යට එක්කෙනා උඩට එනකොට ධන වෙනවා. ඒව දැනගෙන ඉන්න ඕන. හරි. ඊළඟට 12 වෙනි ගාන. 12 වෙනි ගාන. 12 වෙනි ගාන. A B C X X ධන 20 70 සුදු පුතේ අපිට කියනවා එක්සියාගේ විලි ලැජ්ජයි පුතේ මේ රූපේ අඳිනකොටම දැක්ක ගමන් පුතාලට ප්‍රමේය මතක් වෙන්න ඕන. මොකද්ද සතරනේ ප්‍රමේය? මොකද්ද? දන්නවනම් කියන්න. ඔව් මට එපා. මට කියන්න එපා. ඔයාලා වෙනුවෙන් අවුරුදු ගාණක් කට්ට කාපු සුපිරි යුවලක් ඔයාලගේ ළඟ ඉන්නවා. කන්නත් නැහැ. බොන්නත් නැහැ. නිදි වරාගෙන ඔයාලා හැදුවේ. අන්නේ කට්ටියන්ට කියන්න. ප්‍රමේය මොකද්ද කියන්න. මට කියන්න එපා. ඒ කට්ටිය සතුටු වෙයි. දැන් මගේ කටින් කියවෙනකොට ඔබ කියපු එක හරිනම් පට්ට සතුටක්. පැයකින් විතර අම්මගේ ආයුෂ වැඩි කරන්න පුළුවන්. ඒ සතුටෙන් පුළුවන් ආයුෂ වැඩි කරන්න. ඔබට තමයි ඒක තියෙන්නේ. දුක වුණොත් ආයුෂ අඩු වෙනවා. හරි. ප්‍රමේය ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180. 180. එහෙනම් මේ කෝණ ඔක්කොගෙම එකතුව අංශක 180. x ධන මෙතන x ධන 20 ධන 70 සමානයි 180යි. xx 2x 70යි 20යි 90 සමානයි 180යි. හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර ඕන ලිව්වක් කමන්නේ. දැන් පුතේ 90 එහා පැත්තට ගියාම ඍණ 90 වෙනවා. දැන් 180න් 90ක් ගියාම 90යි. දැන් පුතේ ಗುಣ කිරීම දෙක එහා පැත්තට ගියාම බෙදීම දෙක වෙනවා. 90 දෙකෙන් බෙදුවම අංශක 45. ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දරුවට අංශක 45 ඇවිල්ලා නම් ඔහු සැබෑ දක්ෂයෙක්. අවශ්‍ය කාණ්ඩ ලියා ගන්න.
හරි. ඊළඟට 13 වෙනි ගාන. දීමීය සංඛ්‍යා අඩු කිරීම. පට්ට ලේසි. අම්මේ තාත්තේ බලන් ඉන්න. 1 1 1 බිංදුව 1 දීමීය සංඛ්‍යාව. ඕකෙන් අඩු කරන්න ඕන. අඩු කරන්න තියෙන්නේ. එකෙන් බිංදුව 1යි. බිංදුවෙන් එකක් බෑ. අල්ලපු ගෙදරින් එකක් අරන් එනවා. එතකොට මෙතන හරි. දෙකෙන් එකක් 1යි. ඇයි පුතේ 1යි බිංදුව කියන්නේ 2යි. ඉගෙන ගත්ත කට්ටිය දාන්න. බිංදුවෙන් එකක් බෑ. මෙතන බිංදුව ගාලා 10. දෙකෙන් එකක් 1යි. එතකොට මෙතන බිංදුවෙන් මෙතන බිංදුවනේ මොකුත් නැහැ. බිංදුවෙන් බිංදුවක් බිංදුවයි. එකෙන් බිංදුවක් 1යි. මෙන්න මේ උත්තරේ ආවනම් විතරක් අත උස්සන්න. මේ උත්තරේ ආවනම් විතරක් අත උස්සන්න. සුපිරි. සර් මේක කරේ කොහොමද? ඒ ගැන විවරණය කරන්න නම් දීමීය සංඛ්‍යා පාඩම හොඳට ගැඹුරින් අධ්‍යයනය කරලා තියෙනවා. බැරි කාණ්ඩේ ඉන්න බය වෙන්න එපා. මම නැවත රිවිෂන් එකේදී කියලා දෙනවා. ඕ නියමෙටම කියලා දෙනවා. උත්තරේ 10යි 111. එහෙමයි කියන්නේ. 1.1 2 දෙකේ පාදේ. ලියලා තියාගන්න. ඊළඟට 14 වෙනි එක. v සමාන u ධන at. පුතේ t උක්ත කරන්නලු. පුතේ උක්ත කරනවා කියන්නේ එක පැත්තක තනි කරනවා කියන එක. t එක පැත්තක තනි කරන්න හදන්නේ. කරන්නේ මෙහෙමයි. ධන u මේ පැත්තට ගේනවා. එතකොට ඍණ u වෙනවා. එතකොට මෙතන ඉතුරුයි a ගුණ කිරීම t. t තනි කරගන්න නම් ගුණ කිරීමේ මේ පැත්තට ගේනවා. ගුණ කිරීමේ මේ පැත්තට ගියාම බෙදීම a වෙනවා. ගුණ කිරීමේ මේ පැත්තට ගියාම බෙදීම a වෙනවා. එහෙනම් උත්තරේ ඔන්න එක පැත්තක t තනි වුණා. එහෙනම් t සමානයි v ඍණ u බෙදීම. සර්ගේ නම්බරේ දෙන්නලු. හැබැයි නම්බරේ දෙන්න කෝල් කරන්න තහනම්. WhatsApp විතරයි. 071 251 86 96. WhatsApp only. message එකක් දාන්න. කතා කරන්න එපා. message එකක් දාන්න. මොකක් ඔබගේ ප්‍රශ්න කියලා ඒකට උත්තරයක් ලැබෙයි. හරි. ඊළඟ එක. විස්කම්භය 21ක් වූ වෘත්තාකාර ආස්තරයක වටේ දිග විලිලැජ්ජයි. විස්කම්භය පුතාලා දන්නෝ විස්කම්භය දීලා නම් c සමානයි 5d. අරය දීලා නම් අපි ගන්නෙ c සමානයි 25r. ඔය සූත්‍ර දෙකම පුතාලගේ ඔළුවේ තියෙනවා. සූත්‍ර දෙකම ඔළුවේ තියෙනවා. විස්කම්භය දීලා නම් වෘතයක වටේ දිග හොයන්නේ c සමානයි 5d. අරය දීලා නම් c සමානයි 25r. එහෙනම් අපිට දීලා තියෙන විස්කම්භය 5 වෙනුවට 7න් 22. අරය වෙනුවට 21. සෝරි අරය නෙවෙයි. විස්කම්භය වෙනුවට 21යි. සමා වෙන්න. 7 වරක් 1යි 7 වරක් 3යි. 3 වරක් 22. 66යි. උත්තරේ 66 සෙන්ටිමීටර්. c සමානයි 5d. c සමානයි 5d. හරි. ඊළඟට 16 වෙනි ගාන. 16 වෙනි ගාන බලන්න. 16 වෙනි ගාන. ලස්සන ත්‍රිකෝණයක්. A B C E D මෙතන B
මෙතන 25. මෙතන A. right. okay. ABC ත්‍රිකෝණේ BC පාදය D දක්වා දික් කර ඇත. BCD ලක්ෂයට AE ඇඳ ඇත. ලම්බකව. දී ඇති තොරතුරු අනුව A හා B යගේ විල්ලැජ්ජයි පුතේ. A ගේ යගේ ගන්න පුළුවන්. කොහමද? මෙන්න මේ ත්‍රිකෝණේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි නේව. අන්න බලන්න. එහෙනම් 180යි. එහෙනම් පුතේ මේ ටික සමාන කරන්න මෙතන 90යි 25යි A ධන 25 ධන 90 සමාන 180යි. A 25යි 90යි 115යි 180යි. සුදු පුතේ 115 එහා පැත්තට ගියාම ඍණ 115යි. 180න් වක් ගියාම කීයද මම අම්මා? 65යි. උත්තරේ 65 වන ඔබ සැබෑ දක්ෂයෙක්. 65 වනම් ඔබ සැබෑ දක්ෂ. ඊළඟට මගේ පුතේ බලාගෙන ඉන්න. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන. එහෙනම් පුතේ මට ගන්න පුළුවන් B සමානයි. මෙතන 90යි. මෙතන 65යි. B සමානයි 90යි 65 එකතුව. 90යි 65 එකතු කරාම 155යි. උත්තරේ 155යි. B ට 155 වන ඔබ සැබෑ දක්ෂයෙක්. නැත්තම් තව විදියක් තියෙනවා. මෙන්න මේ විදිහට බලාගෙන ඉන්න. තව ක්‍රමයක් තියෙනවා. මෙතන 65යිනේ. මේ ත්‍රිකෝණයට අභ්‍යන්තර කෝණවල 180 දැම්මොත් 65යි 90යි 155යි. තේරුණාද? එතකොට මේ කෝණේ හොයා ගන්න පුළුවන්. කීයද? 180න් 155ක් ගියා 25යි. ඊට පස්සේ පුතාලා දන්නව සරල රේඛාවක් මත බද්ධ කෝණවල එකතුව. සරල රේඛාවක් මත බද්ධ කෝණවල එකතුව අංශක 180යි. 180න් 25ක් ගියා නම් මෙතන 155යි. ඒත් හරි. දෙකම හරි. කොහොම හරි උත්තරාවන ඔබ දක්ෂයෙක්. තව ක්‍රම තියෙනවා. ඉස්සරහට කියලා දෙන්න. 10 දී එහෙම තව දේවල් දැනගෙන ගන්න පුළුවන්. හරි. ඊළඟට 17 බිස්කට් තොගයක් විකිණීම වෙනුවෙන් අහගෙන ඉන්න චූටි ප්‍රතිශත ගාණක්. බිස්කට් තොගයක් විකිණීම වෙනුවෙන් 106ක කොමිස් මුදලක් අය කරයි. 106ක කොමිස් මුදලක් අය කරයි. අය කළ කොමිස් මුදල 18000ක් නම් බිස්කට් තොගේ වටිනාකම පැටියෝ ලෝකේ තියෙන ඕනම ප්‍රතිශත ගාණක් හදන්න පුළුවන් තර්කානුකූල ක්‍රමයක්. මොකද තර්කය? තර්කය කියන්නේ අච්චරකට මෙච්චරක් නම් මෙච්චරකට කොච්චරද කියනවනේ. කියන මල්ලි අච්චරකට මෙච්චර නම් මෙච්චරකට කොච්චරද? නිකයින ගම කී ඉන්න. ඕක පට්ට තර්කයක්. ඔන්න බලන්න උදයන්ග සර් තර්ක කරන විදිය. සුදුමැණික බලාගෙන ඉන්න. 106යි 106යි කියන්නේ 100ට තියෙන්නේ දත් 6යි නෙවි. සමහර ළමයිගේ මං අහනෝ 106යි කියන එකේ තේරුම. කියනවා අපේ 100ට තියෙන්නේ දත් 6යිලු. ඒක නෙවෙයි. රුපියල් 100ක බිස්කට් තොගයකින් රුපියල් 6ක් කොමිස්. 100කට 6යි. 100ට 6යි කියන්නේ රුපියල් 100කින් 6ක් කොමිස්. එහෙනම් කොමිස් මුදල 18000ක් නම් සත්‍ය කොමිස් මුදල 18000ක් නම් මේක තමයි අහන්නේ. සත්‍ය මිල ගන්න පුළුවන් ඕපන් ගන්ධස්කාර හරස් ගුණිතේ. ඒ මොකෝ සර් ඕකට ගන්ධස්කාර කියන්නේ? පුතාලට මතකද කොරියන් සින්දුවක් ආවා ඕපන් ගම් ස්ටයිල් කියලා. අර මෙහෙම අත තියාගෙන මෙහෙම නටන්නේ.
අස්සය පයින්නෝ වගේ. අන්න. ඒ නිසා අත් දෙක තියන් ඉන්නේ මෙහෙම නේව. ඒ නිසා ඒකට මං කියන්නේ ඕපන් ඩන්ඩස්කාර්. හරස් ගුණිතය. එහෙනම් x වැඩි කරන්න 6න් 100 වැඩි කරන්න 18000යි 68ට යවන්න ගුණ කිරීමක් එහා පැත්තට යනකොට බෙදීමක් වෙනවා පුතේ බිඳුවට බිඳුවයි 6 වරක් 3යි 300යි 300 100න් වැඩි කරාම 30000යි එහෙනම් බිස්කට් තොගේ වටිනාකම රුපියල් 30000යි ඒකෙන් 18000 30000ද හරිද මේක මන් දන්නේ නැහැ බිස්කට් තොගේ විකිණීම වෙනුවෙන් කොමිස් මුදල 106යි අය කළ කොමිස් මුදල 18000ක් න හරිද වැරදි මම බැලුවේ ටච් එකේ දින්නේ කියලා මෙතන තියෙන්නේ 6 නෙව මොකටේ මේ 8 මොකටේ මේ 60ක් දාගෙන එහෙනම් 3000යි ලක්ෂ 3යි ලක්ෂ 3 ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක් මම බැලුවේ ඔයාලා ටච් එකේ දින්නේ කියලා එහෙම බලනවා අනේ මේ යන්න සර් යන්න සර්ට වැරදිලා මෙතන එනවා මෙතන කියවන්න නෑ ඇත්තටම මම බැලුවේ ඔයාලා ටච් එකේ දින්නේ කියලා අනේ යන බොරු නොකිය ඇත්තමයි හරි ඊළඟට 7 වෙනි 18 වෙනි ගාන 18 වෙනි ගානේ මුකුත් නැහැනේ තියෙනවා 18 වෙනි ගානේ වැදිලා තියෙන්නේ තැන් දෙකක ABC ත්‍රිකෝණයේ දී ඇති තොරතුරු අනුව AC පාදයේ දිග තැන් දෙකක තියෙන්නේ ඒ වුණාට ඉතින් මොලේ තියෙන ළමයට ගලපලා කරන්න පුළුවන් පයිතගරස් සම්බන්ධය බලාගෙන ඉන්නකෝ ඩිංගක් ඉන්නකෝ මේ අරුම පුදුම සම්බන්ධය අපිට හම්බ වෙන්නේ පයිතගරස් මාමනේව කියලා දුන්නේ ඩිංගක් ඉන්නකෝ 8යි 17යි සෙන්ටිමීටර් අපිට අහන්නේ මේක AC දිග මොලේ තියෙන ළමයේ දන්නෝ පයිතගරස් මාම කිව්වේ මොකද්ද පයිතගරස් මාම කිව්වේ කර්ණයේ වර්ගය ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට සමානයි 17 වර්ගය සමානයි 8 වර්ගය ධන AC වර්ගය මට කියන්න චූටි 17 වර්ගය කීයද පුෂ්පලතා 289යි නේ 289 සමාන 8 වර්ගය 64යි ධන AC වර්ග චූටි 64 මේ පැත්තට ගේන්නකෝ එතකොට 289 ඍණ 64 සමානයි AC වර්ග 5යි 2යි 225යි නේව සූටි AC ගේ වර්ගේ නැති කරගන්න දෙපැත්තම වර්ගමූලේ දානු වර්ගෙට වර්ගමූලේ කැපෙනව නේව එතකොට AC කීයද 225 වර්ගමූලය 15යි නේව එහෙනම් උත්තරේ 15යි සෙන්ටිමීටර් ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දරුවට 15 ඇවිල්ලා නම් අහන්න දෙයක් නැහැ උසස් පෙළ මැක්සිම තමයි ඒ කියන්නේ යාට ගණන් වලට බය නැතුව ඉන්න හොඳට නිදා ගන්න කොල්ල හරි කෙල හරි ගොඩ මේ පේපර් එකට ලකුණු 30ට වඩා තියෙනවා නම් ආයෙ බය වෙන්න දෙයක් නැහැ හැබැයි ඔළුව ලොකු කරගන්නත් එපා මට වැඩ පුළුවන් මං වැඩේ මං දක්ෂයෙක් උදයන්ග සර්කෝ ගණන් වලට කියලා ඒ නිසා මම වැඩ නොකර ඉන්නකෝ මතක තියාගන්න මහත්තයෝ ගුවන් යානයක් ඉහළට ගන්න වගේම ඉහළ රැඳෙන්නත් එන්ජින් එක ඔන් එකේ තියෙන්න ඕන මතක තියාගන්න ගුවන් යානයක් ඉහළට ගන්න වගේම ඉහළ රැඳෙන්නත් එන්ජින් එක ඔන් එකේ තියෙන්න ඕන ගුවන් යානෙ උඩට ගියාම හිතෙනවා සමහර ළමයින්ට වෙන දේවල් ගුවන් යානෙ උඩට ගියාම හිතෙනවා දැන් ඇති
මං උඩට ගිහිල්ලා එන්ජින් එක ඕෆ් කරනවා. මිනිහා දන්නෙත් නැහැ. හොටේ යනකම් බිම. ඔය ශිෂ්‍යත්වයේ පාස් වෙච්ච ළමයින්ට බොහෝ දුරට වෙන්නේ ඕක. ශිෂ්‍යත්වයේ පාස් වෙච්ච ළමයින්ට වෙන්නේ ඕක. ඒ කට්ටිය හිතන් ඉන්නවා. ඒ කට්ටියට වැඩ පුළුවන් කියලා. එහෙම හිතන්න එපා. වැඩ කරන්න. වැඩ කරන්න. 19 වෙනි ගාන. සුපිරි ගාන. 1 ඍණ 4x වර්ග සාධක සොයන්න. මගේ පුතාලා මේක දැක්ක ගමන් දන්නෝ. වර්ග දෙකක අතරේ. 1 කියන්නේ 1 වර්ගය. 4 කියන්නේ 2x වර්ගය. 4 කියන්නේ 2 වර්ගය. එහෙනම් මේක ලියන්න පුළුවන්. 1 ඍණ 2x. 1 ධන 2x. ආන්. 1 ඍණ 2x. 1 ධන 2x. 1 ඍණ 2x. 1 ධන 2x. ඇත්තටම මේ උත්තරය ආවනම් සුපිරි. ඊළඟට 20 වෙනි ගාන. අද දවසේ අවසාන ගාන. මේ අම්මලා තාත්තලගෙන් පොඩි ඉල්ලීමක් කරනවා. ආගෙන ඉන්නවද? ඔබේ දරුවට පළවෙනි සතියට වැඩිය මේ වෙනකොට ලකුණු වැඩි නම් විතරක් මෙන්න මේ අංකෙට මැසේජ් එකක් දාන්න. වෙන කිසිම කෙනෙක් එවන්න එපා. ලකුණු වැඩි නම් විතරක් මට පොඩ්ඩක් ආසයි බලන්න. මම මෙච්චර කල් උගන්නලා ප්‍රතිඵලයක් තියේද කියලා. පළවෙනි සතියට වැඩිය දැන් වෙනකොට ලකුණු වැඩි නම් මේ වෙනකොට ලකුණු වැඩි නම් විතරක් අම්මලා තාත්තලා දාන්න මට කමෙන්ට් එකක්. පන්තිය හොඳද නරකද කියලා චූටි කමෙන්ට් එකක් දාන්න. නරක නම් නරකයි කියන්නේ. මං සුපිරියට පිළිගන්නවා. අඩුපාඩුවක් තියෙන කියන්න, වැරදි වචන එහෙම තියෙන නම් කියන්න මං ඒව හදා ගන්න. හරි. හරි ආසාවෙන් හදා ගන්න. ඊළඟට කියනවා. C A B බලාගෙන. රූපේ පරිදි AB හා AC ඍජු මාර්ග දෙකකට සමදුරින් විදුලි කණුවක් සිටුවීමට අදහස් කරයි. විදුලි කණුව සිටුවීමට හැකි ස්ථානය පත පිළිවන්. ඉතින් පැටියෝ මොලේ තියෙන ළමයේ දන්නෝ. AB කියන්නේ සරල රේඛාවක්. AC කියන්නේ සරල රේඛාවක්. එකිනෙක හමුවන සරල රේඛා දෙකකට සමදුරින් කියන්නේ කෝණ සමච්ඡේදකේනේ. මේමයි ගහන්නේ. යකඩ තුඩ මෙතන තියලා චාපයක් ගහන්න. යකඩ තුඩ මෙතන තියලා චාපයක් ගහන්න. ගහලා අර කැපිච්ච තැන් දෙක තියෙන්නේ. එතන ඉඳලා චාපෙකුයි මෙතන ඉඳලා දුර වෙනස් නොකර චාපෙකුයි ගහන්න. අන්නේ චාප දෙක කැපුණනේ. අන්න එතනයි. මේකයි යා කරන්නේ. ඔන්න ඔකට කියන්නේ කෝණ සමච්ඡේදකය. ඔය ඕනම තැනක ඔය විදුලි කණුව හිටවන්න පුළුවන්. ඒ මොකෝ සර්? ඒ මොකෝ? ඕනම තැනකට ඇයි මතක තියාගන්න මේ සරල රේඛාව මත ඕනම තැනක සිට මෙයාට තියෙන දුරයි මෙයාට තියෙන දුරයි සමාන වෙන්න ඕන. ඒක නීතිය. හරි. එහෙනම් අදට උදයන්ක සර් සමු ගන්නු. අපි ඉරිදා හම් වෙමු සිද්ධාන්ත පත්‍යයේ උදේ 8ට. දහම් පාසල් කට්ටිය දහම් පාසල් යන්න. නැත්තම් හාමුදුරුවෝ මට වනේවි. හරි මට පුළුවන් වෙලාවෙ මං කරන්නේ මං උත්සාහ කරන්නම් 10 වසරේ පන්තිය. ඉතින් පිට ගන්න. එනම් බුත්සන්න. පරිස්සමෙන් ඉන්න. දරුවගේ ලකුණු වැඩි වෙලා නම් විතරක් අම්මලා තාත්තලා මට පොඩි මැසේජ් එකක් එවන්න. ලකුණු වැඩි වෙලා නම් විතරක්. අඩු වෙලා නම් ගන්න එපා. හරිනේ? අඩු නම් වෙන්නේ නැහැ කවදාවත්. එක දිගට පන්තියට සම්බන්ධ වුණා නම් අඩු වෙන්නේ නැහැ. එහෙනම් මට යන්න අවසරයි. නැගිටලා ආයිබෝන් කියන්න. උගන්නපු ගුරුවරයාට ආයිබෝන් කියන තරම් ඔබ නියතමානී වෙන්න ඕන. ආයිබෝන් බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න. ජයෙන් ජයම වේවා.